වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හෙරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස් තල වෙත. CID කරුණාගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි. MCC සමාලෝචන කමිටු නිර්දේශ ජනගත කරන්නයි ජනපතිගෙන් උපදෙස්. කුඩු ජාවාරමේ පැටලුණු නාකොටික් නිලධාරියෙක් ගැන CID විමර්ශනයක්. සජිත්තත් ලකුණ වරදී. 6-5ක්ම ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන් ඔර්ලෝසුවෙන් සමාවෙන්න දුරකථන කියන එක මේ අවස්ථාවේ කියන්නේ. මාස දෙකකට පසුත් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයන් 6ක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. ඒ අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි. දවසේ පුවත. පසුගිය ජූනි 17 වනිදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් සඳහන් කර තිබුණේ තමන් LTTE සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සමාජිකයන් 2000-3000 අතර ප්‍රමාණයක් එක රැයකදී ඝාතනය කළ බවයි. கருணா அம்மான் கொரோனாவோட கொடியவன் அது உண்மை அவன் சொன்னேன். கொரோனா வந்து 9 செத்துருக்கி நாங்க ஒரு இரவுலயே 2000-3000 ஆமியை கொண்டாங்க சத்தியா சொல்லி ஏன் பரவாயில்ல அதே மாதிரி கிளியில் வச்சு 3000 அவனுக்கு தெரியாது. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සඳුදා නියෝග කළා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම් දුන්නද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබුණේ තමා අසනීපෙන් පසුවන බවයි. මේ අතර කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ද අදහස් පළ කළා. අපේ රටේ සාක්ෂි ආඥාපනත අනුව ස්වේච්ඡාවෙන් කරනු ලබන පාපොච්චාරණ අපරාධ නඩුවක සාක්ෂි වශයෙන් අනුකූලයි. මිනීමැරීමක් පිළිබඳ පාපොච්චාරණයක් කරපු තැනැත්තෙකුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා නිදහසේ ගෙදර යන්න පුළුවන් නම් මේ රටේ නීතිය ආධිපත්‍ය නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමා ආයුධ කරුණා අම්මාන්ලට LTT එක දීපු එක මම හිතනවා වැරදි කියලා. පොදු ජන එක්සත් පෙරමුණ නොමිනේෂන් දෙනකොට ඒගොල්ලෝ දන්නවා දෙමළ ඡන්ද ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒගොල්ලෝ කරුණා අම්මාන්ව වෙනම කණ්ඩායමක් එක්ක දාලා ඡන්ද ටික ගන්න. කරුණා මිනිමෙනුවයි කියන එක මේක අලුත් දෙයක් නෙවෙයිනේ. කරුණා අම්මන්ගේ පොඩි සෝබන ගතියක් තියෙනවා. කරාට වැඩි දේවල් කියන ගතියක් තියෙනවා. අපි හැබැයි කටරාපු ගණන් කිව්වත් වැරදි වචනයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අපි දන්න තරමින් මේක මේ කටවාචාලකමට කරපු කතාවක් කියන එක නම් ඉතාම පැහැදිලි. කරුණා අම්මාන් නැගෙනහිර පළාතේ ඡන්ද පදනම හදාගන්න එහෙ ජනතාවගේ දේශප්‍රේමී හැඟීමට කතා කරන්න පටන් ගන්න තියෙනවා. කරුණා අම්මාන්ට කියන්න සිද්ධ වෙනවා මම හමුදාවේ 3000ක් මැරුවා. ඒ තමයි කරුණාගේ හැටි කියලා. දෙමළ භාෂාවෙන් ඒ ජනතාවගේ හැඟීමට කතා කරනවා. ඒ හැඟීම ප්‍රයෝජනට ගන්න දැන් කරුණා අම්මාන්ව එහෙදී ආයෙ පාවිච්චි කරනවා. හැබැයි ඡන්ද ටික වැටෙන්නේ එකම පෙට්ටිය. කරුණා අම්මාන් අපේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. කරුණා අම්මාන්ට අපි කිසි දෙයකට ආරාධනා කරලා නැහැ. අපි පැහැදිලිවම කියලා තියෙනවා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් CID එකේ පරීක්ෂණ වලට භාජනය කරන්න කියලා. එදා විපක්ෂයේ ඉඳලා දැක්ක වැරද්ද අද අපි ආණ්ඩුවේ හිටියක් දකිනවා. කිසිම දවසක අපි වැරද්දක් වැරදි ප්‍රකාශයක් වහන්න සූදානම් නැහැ. මේ අතර කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩුවෙල මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලහෙපතිරණ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා.
අදාළ ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්තිවලට අනුව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ කරුණා අම්මාන් වරදක් සිදු කර ඇති බව එම පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ සාක්ෂි ආඥාපනතේ 17 එක වගන්තිය ප්‍රකාරව මෙම ප්‍රකාශය අපරාධයක් කළ බවට පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක්ද වන බවයි. ඒ අනුව කරුණා අම්මාන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පෙරවරු 10:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ පස්වරු 5:30ට පමණ. இவரை புண்படுத்துற விதத்திலேயே நான் தேர்தல் பிரச்சாரம் மேற்கொள்ளல. මම කාගේවත් හිත රිදෙන විදිහට වැරදි දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේක සමහර මාධ්‍ය නිසා වෙච්ච දෙයක්. මම මේ රටේ ජනතාවට ආදරෙයි. ජාතිවාදීන් සහ කලහකාරීත්වයෙන් තොරව අපි ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. ඒ කාලේ වෙච්ච දෙයක් මම දේශපාලන වේදිකාවේදී මතක් කළා. මේක ලොකු මාතෘකාවක් කරගෙන වැඩක් නැහැ. වර්තමාන රජයට සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න හිතාගෙන තමයි මේක ගැන කතා කරන්නේ. අපි තනි දෙමළ පක්ෂයක් විදිහට මේ පාර ඡන්දය ඉල්ලන්නේ. වෙනත් දේශපාලන පක්ෂයකට ආගමික නායකයෙකුට හානි වන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ හමුදාව මම අව탁සිරු කරන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවේ හමුදාව ජනතාව මුදාගෙන ඔවුන් වෙනුවෙන් කැපවුණු කණ්ඩායමක්. මම ඒ නිසා ඔවුන්ට ගරු කරනවා. දවසේ පුවත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරයට ගැනීමට තිබූ හෙරොයින් සිය බහරයට නොගෙන ජලි චාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ල වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් නිලධාරියෙකු මද්‍රව්‍ය චාවාරම්කරුවන් හා සම්බන්ධතාවක් පැවැතුයේදැයි පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බාරයට ගැනීමට තිබූ හෙරොයින් සිය බාරයට නොගෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් යලි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට හෙළිව ඇත්තේ මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවටගත් හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ටයිල් චමින්ද නැමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මිනුවන්ගොඩ පොලිස් සිරමැදිරි රඳවා සිටි ජාවාරම්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කොඩු තොගයක් සගවා ඇති ස්ථානයක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම ස්ථානයේ වැටලීමට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර එම ස්ථානයේ අදාළ මත්කුඩු තොගය තිබී නැහැ. ප්‍රදේශවාසීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර වෑන් රථයකින් කිහිප දෙනෙකු පැමිණ අදාළ ස්ථානය පරීක්ෂා කර ඇති බවයි. ටයිල් චමින්ද නැමැති ජාවාරම්කරු මිනුවන්ගොඩ පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටියේදී මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එහි පැමිණ සැකකරු හමු වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැටලීමට පැමිණීමට පෙර මත්කුඩු තොගේ සගවා තිබූ ස්ථානයට පැමිණ ඇත්තේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් බවයි. ඊට අමතරව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවට දුරකථන කුළුණු සංඥා දත්ත මගින් තහවුරු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ ඩුබායියේ සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුද මෙම සිද්ධියට සම්බන්ධ බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. අලමිනිස් ගැටුම සමතකයකට පත්වන ආකාරයෙන් සංවර්ධන යෝජනා ක්‍රම සහ ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අද පෙරවරුවේ එම නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අද පස්වරුවේ නිරත වූ මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානයේ වන විට වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි. මෙහිදී බරපතල අර්බුදයකට පත්ව ඇති අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙනවා. තියෙන කැලෑවල් ඉල්ලගත්තාම තියෙන ප්‍රශ්නේ අලීන්ට යන්න තරක් නැහැ. උන් ගම්වදින. හැමතැනම බැලුවොත් අලි මිනිස් ගැටුම තියෙන්නේ. අපි උන්ගේ ඒවා අල්ලගෙන ගිහිල්ලා ගෙවල් හදලා තියෙනවා. ඔක බැලන්ස් කරලා කරන්න ඕන මොකද නැත්තම් ඔය අලි මිනිස් ගැටුම දිගටම යනවා.
නාගරික සංවර්ධන අධිකාරියේ සහ පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ මහකොළඹ ගංවතුර පාලනය කිරීමේ ඒකාබද්ධ සැලසුමේ එක් අදියරක් වන කොළොන්නාව ඇල මාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී නාගලගම් වීදියේ ඉදිකෙරෙන ජල පොම්පාගාරයේද අග්‍රාමාත්‍යවරයා නිරීක්ෂණය කළා. පොඩි වතුර ලෙවල් එකටත් මේ කග්ගාල කොළොන්නාව යට වෙනවා. අපි ආව එක සැරයක් මේකේ නිරීක්ෂණ චාරිකාවක අපිත් යට වුණා. මේ පොඩි වැස්සට අපිටත් යන්න බැරි වුණා මේ හැමතැනම වතුර පිරුණා. එම යෝජනාවලියේ තවත් අධීරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන කොළොන්නාව ඇල මාර්ගය කැලණිකඟට වැටෙන කළුපාලම අසල සංවර්ධන කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. කොළොන්නාව ඇල සංවර්ධන ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතයි. පූජ්‍ය පක්ෂයට ගෞරව කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෙල්ලන්විල විහාරස්ථානයේ ඊයේ පසුරුවේ පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. මහමැතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කරලා ඡන්දවලට යන්න. ඔබතුමාලා මැතිවරණ ව්‍යාපාරයේ පරක්කුණා පටන් ගන්න නෑ. ඉතින් මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක. කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කළා නෑ. ඔය ආගමික උත්සව කරලා තියෙනවා පොහොට්ටුවෙන් අපි කරලා තියෙනවා. මම හිතන්නේ එන සුමානෙකට තමයි අපිට පෙනෙන්නේ මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. හැබැයි ඔබතුමාලගෙන් ගැලවුණ පාර්ශ්වය නම් මම දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. දේශපාලනය දන්නවා කොහොමද කරන්න කියලා පැහැදිලි. හාමුදුරුවෝ බණ කියනවා අපිට අහුණා අගමැතිවරයෙක් විදියට පත් වෙච්ච වැඩිම වාර ගණනක් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. හැබැයි මේ වන විට අසරණම වෙච්ච නායකයෙතුමා නේද? නෑ මම හිතන්නේ අහිංසක පින්වතුන්ට අහන්න කොයි වගේ දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ද මෙතන සිටින්නේ කියලා. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධාගම අගෞරව කරන කවුරුත් අපි නාම යෝජනා දීලා නෑ. ඒගොල්ලෝ ඉන්නේ ඔය සුළුතර පක්ෂවල. ඒ වගේම අගරාධිකරු ගැන ප්‍රකාශ කරලා තිබ්බා අපේ මහානායක ස්වාමීන් වහන්සේ බහැදකින අවස්ථාවේදී පෙන්වලා දුන්නා. එවැනි පුද්ගලයන් දේශපාලනේ සිටුවේ නැහැ කියන එක. ඔබතුමාලගේ රජයේ යටේ හිටිය ප්‍රබල ඇමතිවරයෙක් තමයි මේ ප්‍රකාශය කරේ. ඒක තමයි නාම යෝජනා හම්බුනේ නැත්තේ අපේ පක්ෂයෙන්. ඔබතුමා කියන්නේ පක්ෂය සුද්ධ කරලා කි? ඇත්ත වශයෙන්ම සුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයේ සමගී ජන බලවේගයෙන් අභියෝගයක් ඇත්තෙම නැද්ද? මොකද්ද? මොන වේගයක්ද? සමගී ජන බලවේගය. සමගියක් තියනවද ඒක? බලවේගයක් දැස අපිට පේන්නේ නැහැ. අවස්ථාව ලැබුණොත් ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානේ. අපි ආණ්ඩුව හදනවා. ගම්බීර? ඔව්. පුදුමයි වගේනේ. මේක තමයි ඔබතුමා හරි විශ්වාසයෙන් කියනින්ද මට පුදුමනේ. දැන් තියෙන තත්ත්වය බැලුවාම දැන් සනීපද? ඔබ සනීප වෙන්න තමයි අපි කියන්නේ. වරදාන වරප්‍රසාදවලට පාක්ෂිකයන් පාවා නොදෙන එකම බලවේගයේ සමගි ජන බලවේගයේ බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ සිටින කිසිම කෙනෙක් මේ ඩීල් දේශපාලනයට සම්බන්ධ නැහැ. ඒ නිසා තමයි ඩීල් දේශපාලනයට සම්බන්ධ නොවුණු අය හිරගෙදර නතර වෙන්නේ. අනිත් ඇත්තු ටික මේ රටේ මහජන සම්පත මහජන දේපල අමුවේ මහදවල් කොල්ල කාලා මූල්‍ය ආයතන හොරා කාලා දැන් සැපසේ සුවසේ ඊ타ත්ම අදිසුකෝපභෝගී නිදිහනේ රැට හොදින් නිදාගන්න. කොච්චර හොදින් නිදාගත්තත් මතක තියාගන්න මහා පාප කර්මයක් කරලයි මේ යත්තෝද සුඛ විහරණය ලබන්නේ. තමුන්නාන්සලා මේ දුරකථනයට කතරේ ගහනවායි කියන්නේ. තමුන්නාන්සලා මේ දුරකථනය සමගි ජන බලවේගය දිනවනවායි කියන්නේ කිසිම දවසක මුදලට වරදානවලට ඇමතිකම් වලට සමාජිකයෝ පාක්ෂිකයෝ පාවා නොදෙන එකම බලවේගය සමගි ජන බලවේගය. අපිට හිටිය മന്ത്രിවරු පහුගිය කාලේ 6 දෙනෙක් 6න් 5ක්ම ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන් ඔර්ලෝසුවෙන් සමාවෙන්න දුරකථන කියන එක මේ අවස්ථාවේ කියන්නේ කැමති වැඩිදලා ඔර්ලෝසු කියුනේ මේ ඊළඟ රැස්වීමට බය මේ පරක්කු හින්දා. මෙතර කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට අද මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණියා. එම කාර්යාලය ඉදිරිපිට සවි කර ඇති මැතිවරණ ප්‍රචාරක පෝරුව හේතුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලද පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහායි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කළ හැකි පක්ෂයේ නම සහ ලාංඡනය පමණක් බවයි.
ප්‍රමාණය අපිට මේ දැන් නැත්නම් මේක මූලස්ථානේ දැන් අර සිරිකොන්න තියෙනවා ඒ වගේ කර්මයි මේ සමල් යන බලවේගය ඒකයි මට තියෙන එකම වාහනේ දැන් මේකයි වැඩේ සුවර්ණ පොලිසියේ ප්‍රචාරණ කටයුතු පිළිබඳව තෙන් දාලා තියෙන කීප තාම අසාධාරණකමක් තියෙනවා. හරි අපි ඔබතුමාලා කියන නීති වලට කටයුතු කරන්න. ඒක නම් ගැටලුවක් නෑ. හැබැයි මේ දීලා තියෙන නීති රීති මාර අසාධාරණයි. සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව එහි සභාපති මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. අමරිකාවේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමග පසුගිය රජයේ සමයේ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා සිව් පුද්ගල කමිටුවක් පත් කළේ කැබිනට් අනුමැතිය ලබා ගනිමින්. කමිටුවේ සභාපතිත්වය මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා විසින් දරන අතර වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ DS ජයවීර සහ ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන එම කමිටුවේ සමාජිකයින් වනවා. ඒ අනුව මාස 6ක පමණ කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරගනු ලැබූ අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීමේ අවසන් වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දුන් අතර අද එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බහර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවයි. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු ස්ථානයක දක්නට නොමැති බව ඔහු පෙන්වා දුන්නා. ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සමත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනිවීමක් බවද ගුණරුවන් මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. නියෝජිතයින් දෙදෙනෙකුට ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි බවත් එය පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත් ගුණරුවන් මහතා පෙන්වා දෙනවා. ඔහු සඳහන් කළේ ගිවිසුම අනුව නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවයි. එසේම බාහිර පාර්ශවයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා ජනාධිපතිවරයාට මෙහිදී ප්‍රසාදය පළ කර තිබෙනවා. මේ මිලෙනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකයේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු 2-3ක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ගේ ඉඩම් ටික විදේශිකයෝ විසින් දැහැගෙන තියෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා අස්සම් කළාට පස්සේ පනත මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ එතන ඉන්නවා. මේක අතරමඟ නවත්තනවා. මොකක් හරි නිදහසට කරුණක් දාලා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කොහොම කියලා මේක පාට ප්‍රධානය නවත්තනවා. ප්‍රධානය නැවතුවට මේකේ කොන්දේසි තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් රැකීම සඳහා ඒ කට්ටිය මෙහි ඉන්නවා. එතකොට හොන්ඩියුරාස් වලටයි මැඩගස්කරටයි වෙලා තියෙන්නේ. අර ගත්ත ඉඩම් ටික අර මේ ඔක්කොම අන්‍යකරණය වුණා. හැබැයි දීපු සල්ලි ටික 125කට 30කට වැඩිය රටට එන්නේ නැහැ. මොකද ප්‍රධානය නැවතිලා. ඒගොල්ලන් පිටමන් කරගන්න විදියකුත් නැහැ. ඉතින් ඒකට ඕන කරන කොන්දේසි ටික හරි ලස්සනට මේක ඇතුලේ ගැට ගහලා නූල් බෝලයක් වගේ දාලා තිනවා. අපි එන්නම් අස්සම් කරන්න ගන්නම් පටන් ගන්නම් ආපහු යන්න බෑ. ඒක ආධාරයක් තමයි. ණය නෙමෙයි. ඔය වගේ රටකට සම්පත්තිංග රටකට මේක කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ආධාරය ගන්න නැත්තේ ඇයි රටේ වැදගත් ව්‍යාපෘතියක් නෑ. ආධාරය ගත්තා. හැබැයි ආධාරයත් එක්ක හදන ගෙදර දොරේ අතුර අපි යාට දෙන්න ඕන. ඒකයි කොන්දේසි. දොරේ අතුර දුන්නයි කියන්නේ ගේ අපිට අයිති නෑ කියන එක ඊට පස්සේ. ඉතින් ඒකට අපිට එකඟ වෙන්න බෑනේ. මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊයේ දිනේදී සම්පූර්ණ වාර්තාව අග්‍රාමාත්‍යතුමාට බාර දීලා තියෙනවා. සම්පූර්ණ වාර්තාව බාර දුන්නාම ඒ වාර්තාවේ තියෙන්නේ මොනවද? ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරනවා. මේ සියල්ල විනිවිද පේන ආකාරයෙන් ජනතාවට දැනුම් දීලා තමයි ආණ්ඩුව සියලු දේ කරන්නේ. අවස්ථා දෙකකදී ඉතාම පැහැදිලිව මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. ඒක සාමූහික ප්‍රකාශයක්. තුමාගේ ප්‍රකාශය මම ස්ථිර කරන එක අත්සන් කෙරෙන්නේ නැහැ. ඔබතුමාට විශ්වාස නැද්ද? නෑ මං කිව්වා ආයි නැවතත් අර නිර්දේශ සලකා බලනවා කියපු නිසා මම ඔබතුමාගෙන් ආයි නෑ දැන් ඒක කෙරෙන්නේ නැහැ කොහොමද? දැන් නැවත මමත් ප්‍රකාශ කළා. මහ මැතිවරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දැන් අපි පෝස්ටර් ගහන්නේ නැහැ, කටවුට් දාන්නේ නැහැ, තැන් වල අවලස්සන වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. දැන් හරියට නිකන් මේ අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්ත තෝරනවා වගේ තමයි ඡන්දේ කරන්න වෙලා තියෙන්නේ.
ගිහිල්ලා අතින් අල්ලගෙන අහන්න ඕන ඔයා ඡන්දෙ ඉල්ලනවාද ඔයාගේ අංකය මොකක්ද? අද වෙද්දි එක්සත් ජාතික පක්ෂේ හරි සමගි ජන බලවේගය හරි කවුද අපේක්ෂකයෝ කියලා හොයාගන්න බෑ. ඡන්දෙ දෙන්න ඕන ලකුණ මොකක්ද කියලා හොයාගන්න බෑ. සමගි ජන බලවේගය තමයි රටේ බලය ඉස්සරහට තහවුරු කරන්නේ. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට යන්නේ නම නැති වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මහත්තයා ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියනවා දැන් ඒගොල්ලන්ට කුඩම්මගේ සැලකිල්ල කියලා. මේ පටන් ගත්තා විතරයි තව මාසේ එකමාරකට කිට්ටු වෙන්න කාලයක් තියෙනවා. බලා ගන්න පුළුවන් හොඳ සෙල්ලම්. දැන් සමහරුන් කියනවා මට විතරක් ගහලා නිකන් ඉන්න කියලා තනියෙන් බුදු වෙන්න වගේ. අපි කියන්නේ තවත් දෙන්නෙකුට මනාප ගහන්න. ඉල්ලන හැමෝටම නෙමෙයි. වෙනක් කරගන්න පුළුවන් තවත් දෙන්නෙකුට අතේ ගහන්න. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා ආයි මේ කපේදී ආණ්ඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ. තව අවුරුදු 20ක් 25ක් යනකම් ගන්නවත් හිතන්නවත් බෑ. පහුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරේ විරුද්ධ කණ්ඩායමක් නෙමෙයි. අපේම කඳවුරේ රනිල් වික්‍රමසිංහ නායක රනිල් වික්‍රමසිංහ කල්ලියේ යෙවී මේ ආරම්භයේ සිද්ධ වෙන්නේ මේ මහමැතිවරණය තුළ. දැන් මේ දුරකථන යම්කිසි ආසන ප්‍රමාණයක් ගත්තට පස්සේ තමුන්නාන්සලා හිතනවාද රවුෆ් හකීම් බලේ නැතුව ඉඳී කියලා. රවුෆ් යනවා එතෙන්ට. තිගම්බරම් නිකන් ඉඳී කියලා. එයා එතෙන්ට යනවා. රිෂාඩ් බදුද්දීන් එතෙන්ට යනවා. අපි කියන්නේ මේ පක්ෂය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. සමහර වාහනවා අපේ පක්ෂ දෙකට කැඩිලාද කියන. දෙකට කැඩුණා නම් දෙපැත්තම එක හා සමාන වෙන්න ඕන. 99%ක් එක තැනක 100%ක් සුළුතරයක් එක තැනකට වෙලා ඉන්නේ. පස්වෙනිද ඡන්දේ දීලා හයවෙනිද ප්‍රතිඵල එනකොට UNP කාරෝ බහුතරය සජිත්ට බලය දුන්නාම පිරිකොත දොරවල් විවෘත වෙනවා. 6 වෙනිදා උදේට දුරකථනයට කතා කරාම දුරකථනය විසන්ධි කර ඇත. ප්‍රතිචාරයක් නොමැත. ඒක තමයි අහන්න වෙන්නේ. අපි දැක්ක නොවැම්බර් මාසේ 17 වෙනිදා උදේ හැංගිච්ච සජිත් මහත්තයා මාස එකමාරකින් එළියට ආවා. මේ පාර මාස 3කින් එළියට එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පොරකාපු කට්ටිය කවුරුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න බැරි වෙලා තියෙනවා. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ඊළඟට සජිත් ප්‍රේමදාස. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරන්න ඕනේ රටේ නායකත්වය ලබා ගන්න සුදුස්සෙක් තමයි පත් කරගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ අභියෝග ගැටුමකට පරිවර්තනය කරන්න එපා. අපේ ගැටුම එක්සත් ජාතික පක්ෂයේ එක්ක නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරන්න යන්නෙත් නැහැ. අපේ එකම අභිප්‍රාය සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති කරලා අපේ ආණ්ඩුවක් හදන එක. එතුමාට තව අවුරුදු 20ක් විතර ඉස්සරහට සිහි කල්පනාව ඇතුව වැඩ කරන්න පුළුවන් නායකයෙක්. සජිත් ප්‍රේමදාස එද්දී UMP ගම්මල හිටපු ආයතනයේ නියම බඩක් එන්නේ කියලා. හැබැයි යන්න තමයි තේරුනේ වැඩේ අවුල් කියලා. කොකා ඉගිල්ලෙද්දිනේ කොකාගේ සුදු පේන්නේ දකින්නවද කියන කතාවේ. නාර හොඳයි කියනවා, නාඩිය හොඳයි කියනවා, මෝටර් එක හොඳයි කිව්වා, එන්ජින් එක හොඳයි කිව්වානේ. මං කිව්වා ඒ කාලේ නම් එතුමාගේ එන්ජින් එකත් හොඳයි ඇති, මෝටර් එකත් හොඳයි, පිස්ටන් එක අවුල්ද දන්නේ නැහැ. MCC ගිවිසුමට රජය ආවනත කර ගැනීම සඳහා ඇමරිකාව දිගින් දිගටම උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. එම පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුවට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව බලයට පත් කිරීමේ අරමුණ තවදුරටත් සාක්ෂාත් වෙලා නැහැ. අපිට කරගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික ඉටු කිරීම ඔබගේ සැබෑ දේශපාලන වගකීම බවට පත් කරගත්තොත් මහ ජනතාව ඔබ පසුපස්සේ පවුරක් වෙලා ඉඳී. මේ දවස්වල ලොකුවට කතා කරන කරුණා අම්මාන් ගැන ඔහු ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒ විදිහේ අපරාධ ඔහු විසින් සිද්ධ කළා කියලා. අපේ හමුදාවට එරෙහිව තමයි මානව හිමිකම් ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. දැන්වත් මානව හිමිකම් කවුන්සිලයට අපි කියනවා තමන්ගේ මානව හිමිකම් දැල සැබෑ අපරාධකරුවන් වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ විලි වහගන්න බැරි වෙනවා මානව හිමිකම් බෝඩ් එක අස්සට වෙලා. දැන් කරුණා අම්මාන් අර විදිහේ ප්‍රකාශයක් කරාම කරුණා කාලඟද හිටියේ කරුණා කාලඟද ඉන්නේ කියන එකයි කතා කරන්නේ. ඒ නිසා අපේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නේවත් අඩු ගන්න අඳුර ගන්න බැරි වෙලා තියෙනවා හමුදුරනේ. මම දන්න විදිහට ජනාධිපතිතුමා හම්බුණා ඇමරිකානු ආරක්ෂක උපදේශකෙක් මේ ළඟදී ආවා කොරෝනා අතර. එයා කොරෝනා ගැන කතා කරන ගමන් ඇහුවා මේ MCC ගැන. ජනාධිපතිතුමා කිව්වා බොහොම පැහැදිලිව ඒකේ යටිදල පහසුකම් සංවර්ධනය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් ඉඩම් පිළිබඳ දත්ත සහ නීති ඒ වෙනුවෙන් වෙනම රටක් ඇතුලේ තව රටක් හදන නීති හදන එකට අපිට එකඟ වෙන්න බෑ කියලා. ඒ ගමන තමයි එතුමා කිව්වේ අපි ඒව සාකච්ඡා කරලා බලමු. අන්න ඒ සාකච්ඡාව තමයි කරලා බලමු කියලා කියන්නේ. දැන් මේ තානාපතිතුමිය අපි කතා කරනවා ඡන්දයෙන් පස්සේ කියලා කියන කතාව විතරක් අල්ලගෙන මම බැලුවා අන්න අර කුරුටුගාමී කාර්යෝයි ජනතා විමුක්ති පෙරමුණේ 303 කට්ටියයි. එහෙම කියනවා දිවි පුදාලා හෝ මේක නතර කරනවා. මොකටද දන්නවා වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. දිවි පුදන්න වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී ඇති නීතිඥවරයෙකු අන්තවාදීන් බිහිකිරීමේ ක්‍රියාවලියට නායකත්වය දීම ඉතාමත් කනගාටුදායක බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හෙජාස් හිස්බුල්ලා සම්බන්ධ නඩුව පිළිබඳ වැඩිදුර කරුණු වාර්තා කරමින්
අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදු කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එහිදී සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් සුරකින්න බවට දියුරුම් දුන් නීතිඥවරයෙකු සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී සංවිධානයක න්‍යායාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති විමර්ශන වලින් ඒ බව තහවුරු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. රටට මහත් විනාශයක් සිදු කළ LTTE සංවිධානයේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිය ගණනක් ජීවිත විනාශ කිරීමට වගකිව යුතු සේම නීතිඥ හිජාස් හිස්බුල්ලාද කටයුතු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේදී කියා සිටියා. පාස්කු බෝම්බ ප්‍රහාරයට සහකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා ඍජුවම සම්බන්ධ වී නොමැති බවට විත්තිය නගන තර්කය සැබෑ විය හැකි නමුත් ළමා මනස විකෘති කර සමාජය කෙරෙහි වෛර සහගත හැඟීම් ඇතිවන ආකාරයෙන් දේශන පවත්වා අන්තවාදීන් බිහි කිරීමට වෑයම් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ කොටසක් වන්නේ යයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුත්තලම මද්‍රසා පාසලේදී එලෙස ශාරීරික හා මානසික පුහුණුවක් ලබා දුන් බාල වයස්කාර දරුවන් ඔවුන් ලැබූ අත්දැකීම් අනාවරණය කළ පසු ඔවුන් විමර්ශන නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශ වෙනස් කිරීමට අන්තවාදී කණ්ඩායමක් විවිධ බලපෑම් එල්ල කර ඇති බවයි. සහකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටියේ කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ පරමාර්ථය පෙරදැරිව බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා තිබූ ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අනුවම එක්තරා බලපෑමක් ඔවුන්ට එල්ල වී ඇති බව පෙනී යන්නේ යයි දිලීප පීරිස් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා. එතනෝල් තහනම කිසි ලෙසකින්වත් ඉවත් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. අපේ ආනයන සීමා කිරීම යටතේ අතිකරු ජනාධිපතිතුමන් ආරම්භක කාලයේදීම ලංකාවට එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරා. ඒ මූලික පරමාර්ථය රාජ්‍ය සතු ලංකා ෂුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවණගල සීනි කර්මාන්ත අයිති රජයට මේ සීනි නිෂ්පාදනය අතුරුපාලයක් හැටියට එතනෝල් නිෂ්පාදනය වෙනවා. මේ එතනෝල් ප්‍රමාණය ලංකාවේ අවශ්‍ය උත්පාදන සඳහා සම්පූර්ණයෙන් ප්‍රමාණවත්. නමුත් මේවා තහනම තිබියදී ලංකාවට තහනම නොතකා වරායට අරගෙන ආපු එතනෝල් විශාල ප්‍රමාණයක් දැනට වරාය රඳවගෙන තිබෙනවා. ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තකරණ අපි කටයුතු කරනවා. ත්‍රිකුණාමලය සාම්බල්තිව් කලපුව අධිසංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා. හිරු CIA හරහා සාම්බල්තිව් කලපුව ආශ්‍රිතව සිදුවන ඉඩම් ගොඩ කිරීම ජාවාරම හෙළි කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය දිසාපතිවරයාද ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණියා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ජෛව විවිධත්වයෙන් නනුවන පරිසර පද්ධතියක් වන සාම්බල්තිව් කලපුව ඉවක් බවක් නොමැතිව ගොඩ කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව හිරු CIA හරහා අප පෙරේදා හෙළි කළා. සාම්බල්තිව් කලපු තීරයේ අක්කර 150කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ පුරා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත මෙවන විටත් ගොඩ කර අවසන්ව ඇති අයුරු අප එම පුවත හරහා පෙන්වා දුන්නා. එම අනාවරණයත් සමග ඊයේ මධ්‍යම පරිසර අධිකාරිය, දීවර දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් මෙම ස්ථානයට පැමිණියේ ත්‍රිකුණාමලයේ දිසාපතිවරයාද සමගයි. එහිදී අනවසරයෙන් කලපුව ගොඩ කරමින් වැටමායම් සලකුණු කරමින් සාම්බල්තිව් කලපුව වනසා ඇති ආකාරය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන ගොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. සාම්බල්තිව් කලපුවේ අයිතිය හිමිවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එහෙත් පසුගිය කාලයේ පුරා ව්‍යාජ ඔප්පු සකස් කරමින් මෙම ගොඩ කිරීම සිදු කර ඇති බවයි හිරු CIA අනාවරණය කරගත්තේ. අපි බලාපොරොත්තු වෙන මේක අධිසංවේදී පරිසර කලාපයක් හැටියට හඳුනාගෙන යනවා ගැසට් 2018 දී සංවේදී පරිසර කලාපයක් කියලා මේක සීමා නිර්ණය කරා කියලා දැන්වීම් පුරු දාලා තියෙනවා. දැන්වීම් පුරු වලට එහා පැත්තේ ඉඳලා මේ කලපුව දැනටත් ගොඩ කරමින් ඉන්සරාටත් මේක අධිසංවේදී කලාපයක් කියලා කරා කියලා මේ කලපුව බේර ගන්න පුළුවන් වේද? මම දැක්ක ගොඩක් ආයතන වෙන වෙනම තමයි වැඩ කරලා තියෙන්නේ. ඔක්කොම එකතු කරන අපි වෙනම හදනවා දෙප්පී සංරක්ෂණ කමිටුව කියලා එකක්. ඒකේ තියෙන මේ වගේ හඳුනාගත්ත ප්‍රදේශ ආරක්ෂා කරන්න. හිරු CIA අනාවරණයෙන් පසුව හෝ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය මෙම සාම්බල්තිව් කලපු විනාශය කෙරෙහි යොමු වීම අගය කළ යුතු කරුණක්. පොරොන්දු වූ පරිදිම ඉදිරියේදී සාම්බල්තිව් කලපුව ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් ගන්නා පියවර ගැන හිරු CIA අවධානයෙන්.
සියදිවි නසා ගැනීම පිළිබඳ පුවත් දෙකක් අදත් වාර්තා වුණා. සියදිවි නසා ගැනීම වලට හේතු වන මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව අප අද අවධානය යොමු කළේ සියදිවි නසා ගැනීම සංඛ්‍යාව පසුගිය දිනවල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින්. කිරුළපන පොල්හෙන්ගොඩ යුද හමුදා කඳවුර තුලදී සෙබලකු සිය රාජකාරී ගිනියවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණේ අද අලුයම් කාලයේදී. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අනුරාධපුර හොරවපතාන ප්‍රදේශයේ පදිංචි 22 වෙනි පුද්ගලයෙකු වන අතර සියදිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර ක්‍රෙඩිට් කාඩ් පතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු නාරායන්පිට පොලිසියේ සිරමැදිරිය තුලදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් පුවතක්ද අද වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි 32 වෙනි පුද්ගලයෙක්. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ සපත්තුවක ලේස් පටියක් උපයෝගී කර ගනිමින් ඔහු ගෙල වැළලාගෙන තිබූ බවයි. අදාළ සැකකරු පොලිස් රෝහලේ උපස්ථායිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇගේ ක්‍රෙඩිට් කාඩ් පත සොරකම් කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. මෙලෙස සියදිවි හානි කරගත් පුවත් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ලොව සිදුවන මරණවලට බලපාන ප්‍රධාන සාධක 10 අතරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ සියදිවි නසා ගැනීමයි. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර එම සංඛ්‍යාව වාර්ෂිකව ලක්ෂ 8ක් පමණ වනවා. සියදිවි නසා ගන්නා පුද්ගලයන් වැඩිම පිරිසක් වාර්තා වන ලොව රටවල් අතරින් 29 වන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. වැලිසර නාවික හමුදා කඳුරෙන් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වී මාස 2කට පසුව අද තවත් නාවික හමුදා සමාජිකයන් 6 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත්තා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2010ක් දක්වා ඉහළ ගිය අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1602ක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් FM හි ආරම්භක වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සංවේදක සින්නයියා නොඩරාජා සිව මහතා ඒ රාත්‍රිය අභාව ප්‍රාප්ත වුණා. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වන විට ඔහු 74 වන වියේ පසු වුණා. නඩරාජා සිව මහතා සිංහල සහ දෙමළ ටෙලිනාට්‍ය රසකට සහ චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මරුල්ලක් ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයේ අත්හිටුවන් ලෙස දන්වමින් අභ්‍යාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ වසන්ත කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් කටුනායක අපනයන සැකසුම් කලාපයේ ආයෝජන මණ්ඩලයේ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන නූල් ඇතුළු අමුද්‍රව්‍ය මුවාවෙන් ඉන්දියාවේ චෙන්නයි සිට ගෙන්වා තිබූ රුපියල් කෝටි 12කට අධික බීඩි කොළ තොගයක් රේගු වරාය පාලන අංශය මගින් අද අත්අඩංගුවට ගත්තා. මෙම කන්ටේනර් දෙකේ තිබී බීඩි කොළ 24000ක් සොයාගෙන ඇති අතර මෙතෙක් මෙරටදී අත්අඩංගුවටගත් විශාලතම නීති විරෝධී බීඩි කොළ තොගයද මෙයයි. මයංගනේ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මීගහකිවුල ප්‍රදේශයේදී හදිසියෙම ගිනි ගැනීමකට ලක් වූ අතර පොලිසිය සැකපල කරන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ත්‍රිරෝද රථය ගිනි ගන්නට ඇති බවටයි. ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවන් 8 දෙනා ලබන මාස 6 වෙනිදා දක්වා යාලේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒම සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු බහන්ඩ ප්‍රවාහන ගුවන් යානයේ එළිදැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණු අතර මෙම බහන්ඩ ප්‍රවාහන ගුවන් යානය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සතු ඇති A330-200 එයාබස් වර්ගයේ ගුවන් යානයක් තෝරා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවන් විසින් දින 10ක් තුළ එහි ආසන ගලවා සුරක්ෂිතව බහන්ඩ ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි සකස් කර තිබෙනවා. රටවටා හිරු. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.